समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पिन्वत्नी ධම්මානුපස්සනා දේශනා මාලාවේ අනංගන සූත්‍රය ඇසුරෙන් සිද්ධවන තවත් දේශනාවක් ආරම්භ වෙන්නේ. මෙතෙක් දේශනාවන්හි සාකච්ඡා කළේ පුද්ගලයන් 4 දෙනෙක් ලෝකෙ විද්‍යමාන වන බව. මෙතන පුද්ගල කියලා කිව්වේ සම්මුති ව්‍යවහාරයෙන්. පෙරදා දේශනාව නතර කළ තැනින් අද සූත්‍ර දේශනාව එතෙන් සිට ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සියලු දෙනාටම සුවසේම උතුම් ධර්මාවබෝධය සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන්ම අදත් දේශනාව ආරම්භ කරනවා. එතකොට අපි මේ සාකච්ඡා කරමින් හිටියේ අංගන ගැන. ඊළඟට දේශනාවේ කියනවා පින්වත්නි යම් කිසි භික්ෂුවක් ඇවතකට පැමිණිලා ඒ කියන්නේ වරදක් කරලා දැන් ඒ කාන්තින් මම මේ වරද කළා කියලා ඒ භික්ෂුව දන්නවා. නොදන්නව නෙවෙයි. දන්නව වුණාට පින්නතුනේ ඊළඟට මොකද වෙන්නේ? දැන් මුලින් හිතුවා දැනගන්න නැත්නම් හොඳයි වෙන කවුරුත්. දැන් දැනගත්තා. දැන් එතනත් කෝපයක් අසතුටක් ඇති වුණා. ඊළඟට ඔන්න හිතුණා මොකද්ද? මම තනිවම ගෙන්නලා අවවාද කරනවා නම් හොඳයි ප්‍රසිද්ධිය අවවාද නොකර. දැන් ප්‍රසිද්ධිය අවවාද කළා. දැන් කෝපයක් ඇති වුණා අසතුටකුත් ඇති වුණා. දැන් ඊළඟට හිතෙනවා මොකද්ද? ඊළඟට කියනවා පින්වත්නි සමාන පුද්ගලයෙක් මට චෝදනා කෙරේ නම් අසමාන පුද්ගලයෙක් චෝදනා නොකෙරේ නම් හොඳයි. මොකද්ද ඒ කියන්නේ? ඔන්න දැන් තමන්ගේ මට්ටමේ කෙනෙක් මට අවවාද කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක් සමහර අය ඉන්නවා පොඩි කෙනෙක් අවවාද කළොත් කිපෙනවා. නොහික්මුණු දඩබ්බර පුරුෂ දෝෂ වලින් යුක්ත මිනිස්සුන්ගේ හැටි. මම අහන්නේ මලුව අමදින සාරිපුත්තයන් වහන්සේගේ සිවුරු කොන බිම ගෑවෙන වෙලාවේ සත් හැවිරිදී සාමණේරයන් වහන්සේ නමක් මේ වරද පෙන්නකොට වෙන කෙනෙක් නම් මේ සමාන කෙනෙක්ද මේ අවවාද කරන්නේ? මේ ශාසනයේ දෙවැනියට අවවාද කරනවා අවුරුදු 7ක සාමණේරයන් වහන්සේ නමක්. පේනවා නේද දමණය වෙච්ච උත්තමයන්ගෙත් දමණය නොවිච්ච දඩබ්බරයන්ගෙත් ස්වභාවය නේ. අපි සාරිපුත්තයන් වහන්සේටත් වදිනවා. හැබැයි උන්වහන්සේලා එක්ක සංසන්දනය කරලා බලනකොට පින්නත් අපි ಗುಣ වශයෙන් ඉන්නේ
කොතනකද? ಗುಣ වශයෙන් මහා පිරිහිච්ච තැනක නෙවෙයි දින්නේ. පිරිහිච්ච තැනකනේ. ඒකයි කිව්වේ දැන් ඊළඟට හිතෙනවා මට අවවාද නම් කළාට කමන්නේ. හැබැයි එක්ක මට වැඩි හිටියෙක් එක්ක මං වගේ කෙනෙක් මං තරම් උගතෙක් නොවි වෙන කෙනෙක් අවවාද කළොත් ඔන්න අසතුටක් ඇති වෙනවා ලෝකෙ මිනිස්සුන්ට. උගත්කම් වලින් සමහර වෙලාවකදී සමාන අසමානකම් බලනවා. සමහර විටකදී ධනවතෙකුට අවවාදයක් කළොත් වරද පෙන්වුවොත් දුප්පතෙක් ධනයෙන් සමාන අසමානකම් මනිනවා. නේ? සමහර විටකදී කුලයෙන් සමාන අසමානකම් මනිනවා. වයසින් සමාන අසමානකම් මනිනවා. නේද? මේක ගිහි පින්වන්ත ඔබේ වැඩිහිටි කෙනෙකුට දරුවෙක් යමක් කිව්වොත් එහෙම මොකද කියන්නේ? කොච්චරනම් අර දරුවා වැඩිකාරය වෙනවද එතන ඉඳන්? ලෝකේ නියමයක් තියෙනවානේ අම්මා තාත්තා කියන දේම දරුවෝ අහන්න ඕනේ කියලා. කාගේද නියමය? දෙමව්පියන්ගේ නියමයක් නේද? දරුවෝ කියන දේ හරිනම් අම්මා තාත්තා වැරදි නම් එතකොට දරුවා කියන කාරණේ හරි දැන්. අම්මා තාත්තා වැරදි ඇත්තටම. එතකොට හොඳම වැඩේ තමයි කට සද්දෙන් ටිකක් දරුවා බය කරන එක. ඔය දෙකම තියුණු කෙලෙස් වල හැටි. ඔය තියුණු කෙලෙස් වල හැටි. අඩුම තරමේ කියනවා ඔව් වැරදුනා කියලා දන්නවා. වැරදුනා කියලා දැනගත්තට කියනවා ළමයි ඉන්න ඕන ළමයි හැටියට. ළමයි අඩුම තරමේ එහෙම කියා ගන්නත් බැරි නම් වැඩිහිටියන්ගේ කතාවලට ළමයි මැද්දට එන්න එපා කියනවා. කොහොමද ධර්මයේ? ධර්මයේ වගේ දේවල් වලින් මේවා පටලනවා කොහොම හරි. මේ මානෙමයි මේ මානය තනිව නෙවෙයි මානය එක්ක තව කොයිතරම් දේවල් එනවද? මේ එකකට එකක් කෙලෙස් ධර්ම පැටලිලා ඉන්නේ පින්වත්නි. දැන් එතකොට හිතලා බලන්න පින්වත්නි මොනතරම් අනතුරකද ඉන්නේ කියලා. සමහර වෙලාවකදී අපි අපේ වරද පෙන්වන්න හදන්නේ තමන්ගේ වරදක්. ඒ වරද පෙන්වන කෙනාගේත් මට්ටමක් හොයනවා. වරද ගැන නෙමෙයි අවධානය. වරද පෙන්වන කෙනාගේ මට්ටම ගැන. චර නොහික්මුණුකමක්ද බලන්නකෝ. මේ කියන්නේ ලෝකේ නැති මිනිස්සු ගැන නෙවෙයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ස්වභාවය ගැන. දැන් ඉතින් පින්වත්නි මොකද වෙන්නේ? අසමාන පුද්ගලයෙක් චෝදනා කරනවා. ඒ කියන්නේ චෝදනා කරන්නේ සමහර වෙලාවකදී වයසින් අඩු කෙනෙක් වෙන්න පුළුවන්. අලුත පැවිදි වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් හාමුදුරුවනමක් නම්. සමහර වෙලාවකදී බ්‍රාහ්මණ කුලයෙන් ඇවිල්ලා පැවිදි වෙච්ච කෙනෙක්ගේ වරද පෙන්වන්නේ ශූද්‍ර කුලයෙන් ඇවිල්ලා පැවිදි වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඔන්න දැන් අසමානේ චෝදනා කරනවා. ඔබේ නම් ධනවතෙක්ගේ සමහර වෙලාවකදී වරද පෙන්වන්නේ දුප්පතෙක් වෙන්න පුළුවන්. මගතොටේ මේව නැද්ද? මහා යාන වාහනවල යන අය ඕන වරදක් කරනවා. සාමාන්‍යම මිනිස්සෙක් ඒ වරද කිව්වොත් එහෙම වරද හදා ගන්නවද? සමාවෙන්න කියනවද? නෑ. හැබැයි ඊටත් වඩා ලොකු වාහනයකින් ඇවිල්ලා වරද කිව්වොත් සෝරි කියනවා. නොහික්මුණුකම, විනයක් නැතිකම, හික්මීමක් නැතිකම. මේවා ප්‍රකට නැද්ද අපිට? ඕන තරම් ප්‍රකටයිද මේ සූත්‍ර දේශනා ගලපන්න සිදුවීම් වලට ලෝකේ. එතකොට මේ සූත්‍ර දේශනා ප්‍රත්‍යක්ෂ වෙනවා පින්වත්නි. ලෝකේ තියෙන්නේ එහෙමයි. ලොකු වාහනවල යන අය පින්වත්නි වරදක් කරලා සමහර වෙලාවකදී යතුරු පැදිය කෙනෙක් ඒ වරද කියන්න ගියොත් එහෙම පහර දෙන්නත් බහිනවා පින්වත්නි වාහනය ඊතරම නතර කරලා. හැබැයි ඊටත් වඩා ලොකු වාහනයක ඇවිල්ලා වරද පින්නුවොත් එහෙම මොකද්ද කළේ කියලා සමාවෙන්න කියලා හරි කියනවා. බලන්න. ඇයි වරද පෙන්නන කෙනා සමානද අසමානද කියලා බැලුවා. මේ දේශනාවේ තියෙන්නේ. ඒකට මං නූතන සිදුවීමක් ගැලපුවා විතරයි. දැන් අසමානයේ වරද පෙන්නපුවාම ඔන්න දැන් කුපිත වුණා. දැන් අසතුටත් කෝපයක් දෙකම ඇති වුණා. දැන් මොකද වෙන්නේ? දේශනාවේ කියනවා මේ දෙකම අංගන. මේ දෙකම තියුණු කෙලෙස්. ඊළඟට කියනවා එවත්නි මේ ශාසනයෙහි ඇතැම් මහණෙකුට ශාස්ත්‍රුන් වහන්සේ මාම පිළිවිස භික්ෂූන්ට දහම් දේශනසේක් නම් ශාස්ත්‍රුන් වහන්සේ අන් මහණකු පිළිවිස භික්ෂූන්ට දහම් නොදෙසනසේක් නම් යෙහෙක කියලා ආශාවක් උපදිනවලු.
ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැන් ධර්මයේ දේශනා කරනවා. දේශනා කරද්දී දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ ඉන්නවා වගේ ඉන්නවා. බණ අහන අය. දැන් බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ දේශනා කරද්දී යම් කිසි කෙනෙක්ගෙන් යමක් අහහනේ ධර්ම දේශනා කරන්නේ. මහණෙනි අසව මෙය කෙසේද කියලා අහනවා. නැත්තම් මහා සෙනග මැද සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා සාරිපුත්තය මේ ලෝකේ නිට්ටයද අනිත්‍යද කියලා. එතකොට ඒක අහන්නේ කාගෙන්ද? සාරිපුත්තයන් වහන්සේගෙන්. දැන් ඔය ධර්ම සභාවේ ඉන්න කෙනෙකුට භික්ෂුවකට හිතෙන්න පුළුවන් අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ මගෙන්ම අහහ බණ කියනවා නා. කිලිස් සහිතයන්ගේ හැටි. එහෙම ඒවා තියෙනවා. මගෙන්ම අහහ බණ කියනවා නා. දැන් මේ පැටලි වල බණ කියන අපිත් පැටලෙනවා. ධර්ම දේශනා කරන අපිත් පැටලෙනවා. බොහෝ වෙලාවකදී අපෙන් අහන බණ අතෑරියට මිනිස්සු අපිව අතාරින්නේ නැහැ. වැදගත්ම කාරණේ අල්ලා ගන්න ඕනේ ධර්මයේ නේද? සසරින් ගැලවෙනකන් ග්‍රහණය කරගන්න ඕනේ ධර්මයේ. ඇතැම් තැනකදී පිළිම දැන් මම දේශකයන් වහන්සේ නමක්නේ. යම් කාරණයක් නිසා කෙනෙකුගෙන් දෙතුන් වර ඇහුවොත් ඔන්න නිවනට බණ අහන්න ආපු කෙනෙකුට හිතෙන්න පුළුවන් එයාගෙම මොකටද අහන්නේ? අපි ගැන නිකමටවත් කතා නැහැනේ. කෙලෙස් වල හැටි. එහෙම හිතෙනවා. එතකොට සමහර අය මේ වරද කරලා දැන් පිළිවෙලින් කරපු වරද දැන නොගන්නව නම් හොඳයි. දැනගෙන පෞද්ගලිකව කියනවා නම් හොඳයි. ඔහොම හිතෙනවා. දැන් මෙහෙම ඇවිල්ලා ඊළඟට කියනවා පින්නත් බුදුරජාණන් වහන්සේ මගින්ම ප්‍රශ්න අහහ බණ කියනවා නම් හොඳයි. එහෙම ඒවත් තියෙනවානේ. දැන් සාරිපුත්තයන් වහන්සේ චාරිකාවේ වඩිනකොට අර ඒක භික්ෂුවකගේ නම කිව්වේ නැහැ කියලා අභූත චෝදනාවක් කළේ ගිහිල්ලා මේ සාරිපුත්තයන් වහන්සේ අග්‍ර ශ්‍රාවක කියලා කිව්වට චාරිකාවේ වඩිනකොට මගේ ඇඟේ හැප්පිලා සමාවවත් ගන්නෙ නැතුව ගියේ කියලා. සාරිපුත්ත සීහනාද සූත්‍රය අංගුත්තර නිකායේ නවක නිපාතේ සාරිපුත්ත සීහනාද සූත්‍රයේ නිධානය ඕක. සාරිපුත්තයන් වහන්සේ පසුපස අනික් සියලු භික්ෂුන් වහන්සේලා ඉඳ හදනකොට ඇවැත්නි නවතින්න කියලා බැරිම තැන දන්න අයගේ නම් කියම කිව්වා ඔබ වහන්සේ නවතින්න කියලා. ඒක හාමුදුරුවෝ නමක් හිතුවා මගේත් නම කියලාම එහෙනම් කියයි නවතින්න කියලා. නමුත් උන්වහන්සේගේ නම ප්‍රසිද්ධ නැහැ. ඉතින් ඒ නිසා සාරිපුත්තයන් වහන්සේ නම කිව්වේ නැහැ. එතන තමයි තරහව ඇති කරගත්තේ. දැන් බුදුරජාණන් වහන්සේ මගින්ම ප්‍රශ්න විමසමින් ධර්මයේ දේශනා කරනවා නම් හොඳයි කියලා කැමැත්තක් ඇති වෙලා බලාගෙන ඉන්නකොට හැබැයි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ වෙන කාගෙන් හරි ප්‍රශ්න විමසමින්. මෙයාගෙන් එකක්වත් අහන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න පින්වත්නි කිපෙනවා. මේ බලන්න භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා කිපෙනවා. සතුටු භාවයක් ඇති වෙනවා. මේ දෙකම තියුණු කෙලෙස්, මේ දෙකම අංගන. එහෙමයි ඉන්නවා අර බහුභාණ්ඩික ස්වාමින් වහන්සේ නමක්. සිවුරු රාශියක් තුන් සිවුරට සීමා නොවි සිවුරු රැසක් පාවිච්චි කරනවා කියලා බුදුරජාණන් වහන්සේට ආරංචිය ලැබුණට පස්සේ මේ භික්ෂුව කැඳවලා අහනවා ඇත්තද මහණ නුඹ බොහෝ සිවුරු පරිහරණය කරනවා කියන්නේ කියලා. මේ නොහික්මුණු භික්ෂුව ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මොකද කළේ? සිවුර බිම දාලා අඳනය පිටින් හිටගෙන ඇහුවා මට මෙහෙමද ඔබ වහන්සේ ඉන්න කියන්නේ කියලා. සසරෙත් මේ නොහික්මුණුකමයි තිබුණේ. බුදු කෙනෙක් ඉස්සරහා මේ නොහික්මුණුකම කරන්න හිතන්න බලන්න මේ සිතේ තිබෙන වෙනසනේ. නොහික්මුණුකම. දැන් ඊළඟට කියනවා පින්වත්නි මේ ශාසනයේ ඇතම් මහණෙකුට මෙන්න මෙහෙම කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. මොකද්ද? භික්ෂූන් වහන්සේලා අහෝ වත මමේව භික්ඛු පුරක්කත්වා ගාමං භත්තාය පවිසෙය්‍යුං න අඤ්ඤම් භික්ඛුම් භික්ඛු පුරක්කත්වා ගාමං භත්තාය පවිසෙය්‍යුං. ගමේ පින්දපාතේ වඩිනවනේ.
එහෙම පින්ඩපාතේ වඩිනකොට භික්ෂූන් වහන්සේලා මාම පෙරටු කරගෙන තමන්ම මුලින් තියාගෙන පින්ඩපාතේ යනවා නම් හොඳයි. භික්ෂුන් වහන්සේලා මාව පෙරටුවේ තියාගෙනම පින්ඩපාතේ වඩිනවා නම් හොඳයි. මා පෙරටු නොකරගෙන පින්ඩපාතේ නොයනවා නම් හොඳයි. නමුත් මොකද වෙන්නේ? දැන් මේ ස්වාමින් වහන්සේලා දැන් මෙතන කියන්නේ නෑ වරදක් කරලා කියලා. නමුත් වරදක් කළ නිසා හෝ වරදක් නොකළ නිසා හෝ භික්ෂුන් වහන්සේලා වෙනත් සාරිපුත්තයන් වහන්සේ සමග පින්ඩපාතේ පිටත් වුණා කියමුකෝ. සාරිපුත්තයන් වහන්සේට බොහෝ සියලු භික්ෂූන් ප්‍රියයි. මේ එකකට එකක් පින්නතුනේ ප්‍රිය වෙන්න හේතු මොනවද අප්‍රිය වෙන්න හේතු මොනවද කියලා දේශනා තියෙනවා. සබ්‍රාහ්මචාරීන්ට ප්‍රිය වෙන්නේ මොනවා නිසාද? සබ්‍රාහ්මචාරීන්ට අප්‍රිය වෙන්නේ මොනවා නිසාද? එහෙම දේශනා වෙනමම තියෙනවා. දැන් බොහෝ භික්ෂුන් වහන්සේලා සාරිපුත්තයන් වහන්සේ එක්ක පින්ඩපාතේ වඩිනවා. මුගලන් මහරහතන් වහන්සේ එක්ක පින්ඩපාතේ වඩිනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ එක්ක පින්ඩපාතේ වඩිනවා. දැන් මෙහෙම හිතාගෙන ඉන්න භික්ෂුව එක්ක පෙරටු කරගෙන යන්න කවුරුත් නැහැ. නමක් දෙනමක් තුන් නමක් ඉන්න පුළුවන් කියමුකෝ. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න පින්නතුනේ දැන් ඒ වෙලාවේ ඇති වෙනවා කෝපයක්. ඔක්කොම යන්නේ උන්වහන්සේලා එක්කනේ. ඔක්කොම උන්වහන්සේලා පිරිවරාගෙනම ඉන්නේ කියලා කෝපයක් ඇති වෙනවා. අසතුටක් ඇති වෙනවා. මේ දෙකම අංගනයි. ස්වාමින් වහන්සේ නමකගේ නම් පින්ඩපාතේ වෙන්න පුළුවන්. ඔබේ නම් සමහර වෙලාවකදී කොහොමද? වෙන අයට මිනිස්සු කිට්ටු වෙනකොට හිතෙන්න පුළුවන් යාවටම ඉන්නේ හොඳයි එයාගෙන්ම කරගත්තු දෙන්කෝ. කොයි වෙලාවෙ හරි මං ළඟටත් එන්නේ නැතේ. එහෙම ඒවා තියනවද නැද්ද? මේවා තියෙනවා. මේවත් තියුණු කෙලෙස්. තියුණු කෙලෙස්. බලන්න දැන් එන්නම ඔබ සැහැල්ලු වෙනවද? එන්න බර වෙනවද? මොකද වෙන්නේ? එන්නම මේවා දෝෂ වශයෙන් එකතු වෙනවද නැද්ද? එකතු වෙනවනේ. බර වෙන්න මතක තියාගන්න කිලුටු වෙනවා. ඒ කියන්නේ හොදන්න හුඟක් දේවල් තියෙනවා. හොදගන්න හුඟක් දේවල් තියෙනවා. මොකක් හොදන්නද? සිත සෝදන්න. ඊළඟට දේශනාවේ කියනවා පින්වත්නි, එවත්නි මේ ශාසනයෙහි යම් මහණෙකුට මෙන්න මෙහෙම කැමැත්තක් උපදිනවා. මොකද්ද? අහෝ වත අහමේව ලැබෙයං බත්තග්ගේ අග්ඝාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩං න අඤ්ඤෝ බික්ඛෝ ලැබෙය්‍ය බත්තග්ගේ අග්ඝාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩං. මෙන්න මෙහෙම කැමැත්තක් ඇති වෙනවලු භික්ෂුවකට නම්. මොකද්ද? ඇති වෙන්න පුළුවන්. මොකද්ද ඇති වෙන? මේ දන් වළඳන දන්ශාලාවේ මටම අග්‍රාසනය ලැබෙනවනම්, ඒ කියන්නේ පළවෙනි පුටුව මට ලැබෙනවනම්, තේරාසනය මට ලැබෙනවනම්, ඊළඟට අග්ගපිණ්ඩං අග්ගෝදකං කියලා කියන්නේ දන් වළඳන්න පෙර පිරිනමන්නා වූ පළමුවෙනිම දිය ටික මට ලැබෙනවනම්, මේ අනුන්ගෙන් ලැබෙන ප්‍රත්‍යක්. ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච හින්දා දැන් මහාන වුණාට පස්සේ මේ ටික වෙලා තියෙන්නේ. නමුත් ශ්‍රද්ධාවෙන්නේ මහාන උනේ. මහාන වෙනකොට ශ්‍රද්ධාව තිබුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? ශ්‍රද්ධාවෙන් මහාන උනේ නිවන හොයාගෙන උනාට දැන් මේ බලාපොරොත්තු වෙන්නේ දන්ශාලාවේ තේරාසනේ. ඔන්න පාරවල් වරදින හැටි. පැවිදි වුණත්. ඒ නිසායි කියන්නේ හැම වෙලාවකදීම අපි ගිහි පැවිදි සියල්ලෝම අරමුණ සුද්ධ කරලා තියාගන්න ඕන මනසේ. අරමුණ සුද්ධ කරගන්න ඕනනේ. අරමුණ සුද්ධ නොවුනම මොකද වෙන්නේ? අරමුණේ හානියටම තමයි බොහෝ දේවල් රැස් කරගන්නේ. දැන් අරමුණ සුද්ධ නොකරගත්තම බලන්නකෝ දඹදිව වන්දින්න ගියපුවම මොකද වෙන්නේ? දැන් අරමුණ මොකද්ද? බුදුන් උපන් දේශයේ ඒ සිද්ධාස්ථාන දැක බලාගෙන සංවේග උපද්දවාගෙන ධර්ම සංවේග උපද්දවගෙන කුසල් රැස් කර ගැනීම.
ඒ අරමුණ මුදුන්පත් නොකරගත්තම මොකද වෙන්නේ? ඔක්කොම හොඳයි. බුද්ධ ගයාවත් හොඳයි වැන්දා. ඉසිපතනෙත් හොඳයි වැන්දා. දීපු කෑම නිමිලා තිබුණානේ. කෙලස් වල හැටි. මේ ඒ නඩේ දීපු කෑම හරිනේ කියනවා. ඛණ්ඩ ඉන්දියාව යන්න ඕනද? එයි මේ අරමුණ සුද්ධ වෙන්නේ. මම මේක උදාහරණයක් කිව්වේ පින්නතුනේ. හැබැයි ඒ ඉන්දියාවේ අපි වෙනුවෙන් උන්වහන්සේ බුදු වෙන්න වින්දතු කොච්චර කුසගිනි හිලුවද උන්වහන්සේ. හැබැයි උන්වහන්සේ බුදු වෙච්ච තැන වඳින්න යනකොට අපිට හම්බ වෙන කෑමේක නිවිලා තිබුණත් අපිට වඳින්නත් බෑ. කෙලෙස් වසඟ භාවය කොයි තරම් බරපතලද? ඒ නිසා යන තැන අරමුණ සුද්ධ කරගන්න පින්වත් නේ. අරමුණ සුද්ධ කරගත්තේ නැත්නම් පින්නතුනේ අපි අරන් ගියපු කුසල් ටිකක් නැතිව අරන් නොගියපු අකුසල් අරන් එන්නයි වෙන්නේ. එතකොට දැන් උන්න ශ්‍රද්ධාවෙන් පැවිදි වුණාට දැන් බලාපොරොත්තු වෙනවා තේරාසනය ලැබෙනවා නම් හොඳයි. ධම්වල දන්න පෙර පළවෙනියට පෑන් ටික මට පිළිගන්නවනවා නම් හොඳයි. අග්ග පින්ඩම් පළවෙනිමටම දානේ කොටස මට පිළිගන්නවනවා නම් හොඳයි. ගිහි ඔබට මේක අදාළ වෙන්නේ කොහොමද? මටම මුල් පුටුව දෙනවා නම් හොඳයි. සමහර අය හරි ආසයිනේ ඉස්සරහම පුටු පෙළි ඉඳ ගන්න. උත්සවවල එයාගේ හිතේම තියනවා මේ ඉස්සරහ පුටුවක් මට හම් වෙයි. කෙලෙස් වසඟ භාවය. දමනේ වෙලා නැහෙනේ. දමනේ වෙලා නැහැ. මටම සත්කාර කරනවා නම් හොඳයි. මතක තියාගන්න නිරන්තරවම මම සඳහන් කළා මේ දේශනාවෙදිත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. කටුකයි පරුසයි තම වූ අරහත්වයට අනුතුරු කරනවා. ඒ නිසා යමෙක් අත්හැරලා අපිට දෙන දේ අපි අත්හැරලා ලැබෙන්න පෙරම ලබා ගන්න ඕනේ. පැහැදිලි? යමෙක් අත්හැරලා අපිට දෙන දේ ගන්න කලින් අත්හැරලා බාර ගන්න එක තමයි හොඳ. එතකොට ප්‍රතිපදාව නිර්වුල්. අපිට රැක ගන්න පුළුවන්. නැත්තම් ලාමක කාම වස්තුවකින්ද අරහත් ඵලයට හානි කරගන්න ඕනේ නේද? ඒ නිසා ලැබෙන්න කලින්ම හිතෙන් අතහැරලා අතාරින්න ඕන මොනවද? ලැබෙන දෙයි දෙන කෙනයි දෙන්නම නේද? දෙන්නම අතාරිනෝ. ඒකෙන් කියන්නේ කෙලෙහි ගුණයක් නැති කරගන්න කියන එක නෙවෙයි. හැබැයි අපි මාළුවෙක් නොවිය යුතුයි. ගිහි වේවා පැවිදි වේවා බිලි කොකු ගිලින මාළුවෙක් නොවිය යුතුයි. නේද? තනට සකස් වෙන්න ඕන නැත්තම් මේ ශාසනය ඇතුලේ වැඩෙන්න බෑ. කාට වුණත්. දැන් මේ අග්‍රපිණ්ඩයේ බලාපොරොත්තු වෙනවා මුල් පුටුව බලාපොරොත්තු වෙනවා. අන් සියල්ලන්ට කලින් මටම දෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. අනික් අයට වඳින්න කලින් මුලින්ම මට වැන්දා නම් හොඳයි කියලා හිතෙනවා. දැන් උදාහරණයකට දේශකයාණන් වහන්සේ නමක් වෙච්ච මා යම් කිසි මාධ්‍යයෙන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන අය ස්වාමින් වහන්සේලා පහු කරගෙන ඇවිල්ලා මට වන්දනා කරන්න පුළුවන්. එහෙම වන්දනා කරනවනේ සදහැවත්තු. ඒක වැරදි. දැන් ස්වාමින් වහන්සේලා 19ක් ඉස්සරහා නම් 19ම වැඳලා ඇවිල්ලා මට කතා කරන එක ලේසි නෑ. නමුත් සංයමයෙන් මේ වෙලාවේ කතා කරන්න ඕනේ. අන් සියලු දෙනා වහන්සේලාගේ ගෞරවය හානි නොවන පරිද්දෙන්. ස්වාමින් වහන්සේලා වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් මගේ ළඟම ඉන්නවා නම් ඉස්සර වෙලා උන්වහන්සේට වන්දනා කරලා තමයි පින්නතුනේ ඊළඟට මට වන්දනා කරන්න ඕනේ. ප්‍රසිද්ධිය කියන එක පින්වත්නි සාසනික දායාදයක් නෙමෙයි. සීලය ගුණය තමයි සාසනික දේවල්. ඒවට තමයි අගය තියෙන්නේ. නේද? එහෙම මහා සෙනගක් පිරිවරාගෙන ඇවිල්ලා මටම වන්දනා කළොත් මමත් හිත හදාගෙන ඉන්න ඕනේ. උද්ධාම වෙන්න නෙවෙයි. කෙනෙක් වන්දනා කළා ශ්‍රද්ධාවෙන් හදවතින්ම ප්‍රාර්ථනා කළා ආශිර්වාද කළා.
හැබැයි ඒ වන්දනාව කෙලෙස් නසන්න උපකාර කරගන්නවා මිසක කෙලෙස් වඩන්න උපකාරයක් නොවිය යුතුයි. මේක පුදුම බේරිල්ලක් බේරගෙන යන්න තියෙන ගමනක් පින්නත් නේ. දෙන කෙනත් ගැලවිලා දෙන්න ඕනේ, ලබන කෙනත් ගැලවිලා ලබන්න ඕනේ. වඳින කෙනත් ගැලවිලා වඳින්න ඕනේ, වන්දනා ලබන කෙනත් ගැලවිලා වන්දනා ලබන්න ඕනේ. දුම ගැලවිල්ලක් ගලවන්න ඕන. මේ හිත ඒ තරම් කිව්වන මේ දේශනාවේ මේ කෙලෙස් ධර්ම කැමැති වශයෙන් අපි තුල හැසිරෙනවා කියලා. ඒකයි අනතුර. දැන් පින්වත්නි වෙනත් භික්ෂූන් වහන්සේ නමකට පින්නතුනේ තේරාසනේ ලැබෙනවා. උත්සවයකට ඔබ ගියපුවාම හිතෙනවා මට ආරාධනා කරන්න ඇත්තේ මට වෙන්න ඇති ප්‍රධාන අමුත්තාම කියලා. නමුත් ගිහිල්ලා බලපුවාම ප්‍රධාන අමුත්තා වෙන කෙනෙක්. එතකොට හිතෙන්න පුළුවන් අපරාධේ මං ආවේ. මොනවද මේ? කෙලෙස්. තියුණු කෙලෙස්. තියුණු කෙලෙස්. අර වෙනත් භික්ෂුවකට තේරාසනය අග්‍රෝදක යග්ග පින්ඩේ ලැබුණම ඔන්න පින්වත්නි නොසතුටු බවක් ක්‍රෝධයක් ඇති වෙනවා. මේ නොසතුටු භාවයත් ක්‍රෝධයත් දෙකම තියුණු කෙලෙස්. ඊළඟට කියනවා මෙන්න මෙහෙම කැමැත්තක් ඇති වෙනවලු තවත් භික්ෂුවකට. මොකද්ද? අහෝ වත අහමේව බත්තග්ගේ බුත්තාවි අනුමෝදෙය්‍යං න අඤ්ඤෝ බික්ඛු බත්තග්ගේ බුත්තාවි අනුමෝදෙය්‍යාති. දන් වළඳලා අවසානයේ භුක්තානුමෝදනාව මටම කරන්න කියනවනම් එහෙම හිතෙන්න පුළුවන් නේද? දැන් බණ කියන අපිට හිතෙන්න පුළුවනි මම බණ කියන නිසා භුක්තානුමෝදනාව මටම ලැබෙයි කියලා. එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි වෙන වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් හරි භුක්තානුමෝදනාව කළොත් අසතුටක් ඇති වෙන්න පුළුවන්. බලන්න මේ නිවන අරමුණු කරගත්තු ශාසනයකට ඇවිල්ලා දැන් මොනවද මේ හොයන්නේ කියලා. කයක් අතෑරලා අම්මා තාත්තා අතෑරලා මහත් ඥාති පිරිවරත් කුඩා ඥාති පිරිවරත් අතෑරලා මහත් ධනස්කන්ධයත් කුඩා ධනස්කන්ධයත් හැමදේම අතෑරලා ඒකාම වස්තු ඔක්කොම අතෑරලා ශාසනයට ඇවිල්ලා දැන් ශාසනය ඇතුලේ ආයි කාමයක් වෙනවා. බලන්න මේ පාරවල් වරදින හැටි. ගිහි කාමයේ අතෑරලා ඇවිල්ලා පැවිද්ද තුල හොයනවා මොනවද? ආයි කාමයක්. මුල් පුටුව, මුල් දානි ටික, මුල් පෙන් ටික, භුක්තානුමෝදනාව. දැන් මටම දන් වළඳලා අවසානයේ භුක්තානුමෝදනාව කරන්න ලැබෙනවා නම් හොඳයි කියලා කැමැත්තෙන් ඉන්නකොට සංඝ රත්නයේ නියමයෙන් වෙන ස්වාමීන් වහන්සේ නමක් භුක්තානුමෝදනාව කරනවා. සතුටෙන් දෙන්නේ දැන් දන්සාලාවේ. සතුටින් නෙවෙයි ඉන්නේ. ක්‍රෝධයෙන්. නොසතුටු බවකින් කෝපයකින් ඉන්නවා. මලගෙදරක වුණත් ගිහි ඔබට මේක වෙන්න පුළුවන්. කතාවක් එහෙම දුන්නේ නැත්තම් නේ වෙන හැම තැනකම මට කතාවක් දෙනවා. මෙතන මට කතාවක් දුන්නේ නැහැ කියලා සමහර විටකදී කතා හම්බ වුණේ නැති වුනහමත් කේන්ති යන අය ඉන්නවා. කෙලෙස් වල හැටි ඉතින් පව් අනුකම්පා කරන්න ඕනේ නේද? මේ සදහැවත්තු මටම ආරාධනා කරන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. එතකොට ඒ ඇති වෙන නොසතුටත් කෝපයත් මේ දෙකම තියුණු කෙලෙස් පින්නතුනේ. මේ කියන්නේ අංගන ගැන. ඊළඟට කියනවා අහෝ වත අහමේව ආරාම ගතානම් බික්ඛූණං ධම්මං දේසෙය්‍යං න අඤ්ඤෝ බික්ඛූ ආරාම ගතානම් බික්ඛූණං ධම්මං දේසෙය්‍යාති. මේ ආරාමයට එන භික්ෂූන්ට මමම ධර්ම දේශනා කරනවා නම් කොච්චර හොඳද, වෙන කෙනෙක් දේශනා නොකරනවා නම් මේක මටම ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා හාමුදුරුවෝ නමකට හිතෙන්න පුළුවන්. මේවා ඔබට ඒ පරිද්දෙන් ගලප ගන්න. නමුත් ඒ ආරාමයට වඩින භික්ෂූන්ට ධර්ම දේශනා කරන්න සැලසෙන්නේ වෙන භික්ෂුවකට. එතකොට ඔන්න ක්‍රෝධයක් උපදිනවා. දැන් බලාපොරොත්තුනේ Tamanටම මේ අවස්ථාව ලැබෙයි බණ කියන්න. දැන් බලන්නකෝ බණ කියන්නේ කෙලෙස් නැති කරගන්න කියන්න හිතනකොටම කියන්න හදන කෙනා කෙලෙස් උපද්දවගෙනනේ. එහෙම තමයි සමහර බෙහෙත් වලින් ලෙඩ උපදිනවනේ. නේ? බෙහෙත් වලින් උපදින ලෙඩක් තියෙනවා. ඒවා හොඳ කරන්නත් ටිකක්
අමාරුයි. මේ එහෙම ලෙඩ. අහන කෙනා කෙලෙස් නසාවි. දැන් මෙහෙම ගිහිලා කියනගෙන ඒකෙන්ම තමයි කෙලෙස් හදන්නේ. බලන්නකෝ අනතුර. නැවත නැවත කියනවා අරමුණ සුද්ධ කරගන්න කියන්නේ ඒකයි. නේද? මම ඔබට අනුශාසනා කරන්න ඕන ඔබ ගලවන්න. ඔබ ගලවන්න ඕන මම ඇලවිලාද? නෑ. මමත් ගැලවෙන්න එපේ. මමත් ගැලවෙන්න ඕනේ. මේ සෑම සූත්‍රයක්ම අපි පරිහරණය කරන්නේ ඔබට බණ කියන්නම නෙමෙයි. අපිට සකස් වෙන්න. අපිට සකස් වෙන්න සූත්‍ර පරිශීලනය කරනවා අපි. එහි අතුරු ඵලයක් හැටියට ඔබටත් එයින් අවවාද කරනවා. ඒක තමයි විය යුත්තේ වෙන්න ඕනේ වෙන්නේ. ඒ කියන්නේ මේ සූත්‍ර අපි කියවන්නේ ඔබට බණ කියන්නම නෙවෙයි. මේ සූත්‍ර අපි කියවන්නේ තථාගතයන් වහන්සේ අපිට අනුකම්පාවෙන් අපිට ගැලවෙන්න දෙසූ නිසා මට ගැලවෙන්න. මට ගැලවෙන්න මම මේ සූත්‍ර ටික ඉගෙනගෙන හදාරනකොට ඔබට අනුකම්පාව නිසා ඔබටත් කියලා දෙනවා. පැහැදිලි නේද? එතකොට ඒක නොතේරුම් ගත්තොත් මොකද වෙන්නේ? සමහර විටකදී පින්වතුනේ අවවාදයේ ලබන කෙනා ගැලවෙනවා, අවවාද කරන කෙනා පිරිහෙනවා. හොඳ සත්පුරුෂයෝ ඇසුරු කරන්න ඕනේ කියලා දරුවන්ට අවවාද කරනවා අම්මලා තාත්තලා. හැබැයි අම්මලා තාත්තලා කොයි වෙලාවෙ තෝපාදූප. එතකොට මොකද වෙන්නේ? දරුවන්ට සත්පුරුෂ ආශ්‍රය ගැන අම්මා තාත්තා කියලා දුන්නට අම්මයි තාත්තලා එකතු වෙලා කන්තෝරු වලයි ගෙවල් වලයි අහල පහලයි මොකද කරන්නේ? අසත්පුරුෂ ආශ්‍රයයක් පවත්වනවා. දරුවෝ ගලවනවා, දෙමව්පියෝ හැලවෙනවා. එහෙම වෙනවද නැද්ද? එහෙම වෙනවා. හොඳ මිත්‍රයෝ ඇසුරු කරන්න පුතේ කියලා දරුවෝ ගලවනවා. ඒ වුණාට තාත්තා ළඟ ඉන්න මිත්‍රයෝ ටික මොනවටද කතා කරන්න කියලා ටිකක් බලන්න ඕනේ. නේද? එතකොට එයාලා ගැලවෙන්නේ බලන්නකෝ. තේරුම් ගන්න. ඇතෙක් ගොඩ දාන්න මඩේ ඉන්න කෙනෙක් ගොඩ දාන්න පුළුවන් මඩෙන් ගොඩ ආපු මිනිස්සෙකුට. මඩේ ඉන්න කෙනෙක් ගොඩට ගන්න පුළුවන් මඩෙන් ගොඩ ආපු කෙනෙකුට. අනේ අනුකම්පාව වැඩිකමට මඩට බැහැලම ගොඩ දාන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? දෙන්නම මඩේ සමහර විට අර ඉන්න කෙනා ඔබේ කරට අඩිය තියලා ගොඩ වෙන්නත් පුළුවන්. ඒත් අපි මඩේ. ඒ නිසා බලන්න ටිකක් මඩෙන් උඩ ඉඳලම ගොඩ ගන්න ඉන්න අය ගොඩ ගන්න. නැත්තම් ඒ දණ්ඩ වගේ වෙනවා. ඒ දණ්ඩට මොකද වෙන්නේ? මේ හැම එකක්ම උපමා. ඒ දණ්ඩට මොකද වෙන්නේ? ඒ ගොඩ වෙන ඔක්කොම ඒ දණ්ඩ උඩින්ම ගොඩ වෙනවා. අන්තිමේදී ඒ දණ්ඩ දිරලා ඒ ගඟටම කඩා වැටෙනවා. නේ? ඒ නිසා අනුන් ගලවන්න ඕනේ. තමන්ද ගැලවිල්ල හදාගෙන ඊළඟට දේශනාවේ කියනවා අහෝ වත අහමේව ආරාම ගතානම් බික්කුණීනං ධම්මං දේසෙය්‍ය. ඔන්න හිතන ඊළඟ කාරණේ මේ ආරාමේට වඩින භික්ෂුණීන්ට බණ කියන්න මටම ලැබෙනවා වෙන කාටවත් නොලැබෙනවා නම් හොඳයි කියලා. හැබැයි භික්ෂුණීන්ට බණ කියන්න අවස්ථාව ලැබෙනවා වෙන ස්වාමින් වහන්සේ නමකට. ඔන්න එතකොට අර භික්ෂුවට ඇති වෙන්න පුළුවන් යම් නොසතුටු භාවයක්, කෝපයක්. Tamanට ඒ අවස්ථාව ලැබුණේ නෑ කියලා. අන්න ඒ නොසතුටු භාවයක්, කෝපයක් කියන දෙකම තියුණු කෙලෙස් පින්නතුනේ. තියුණු කෙලෙස්. කුමක් නිසාද ඉපදුනේ? මටම බණ කියන්න ලැබෙනවා නම් හොඳයි කියලා ඇති වෙච්ච සිතිවිල්ලකින්. බණ කියන එක හොඳයි. මටම බණ කියන්න ලැබෙනවා නම් කියලා ඒ තුල කෙලෙසයක් හදාගත්තු එක තමයි නරක. නැත්තම් බණ කියන්න ලැබෙනවා නම් හොඳයි කියලා කියන්නේ බණ ටිකක් දේශනා කරන්න, ධර්ම දේශනාවක් කරන්න ලැබෙනවා නම් හොඳයි කියලා ඒක කරුණාවෙන්ම නම් උපදින්නේ. ඒ චිත්තොත්පාදය
නිමක් නැති ආනිසංස උපදවනවා. හැබැයි කෙලෙස් නිසා සැබෑ අනුකම්පාවක් නිසා නොව මටම ධර්ම දේශනා කරන්න ලැබෙනවා නම් හොඳයි කියලා හිතුවොත් ඒක වැටෙන්නේ කෙලෙස් වලට. බලන්නකො මේ සිතිවිල්ල වෙනස් වෙනකොට එකම දේ වුණත් කුසලය හෝ අකුසලය හදන හැටි නේද? එකම දේ. ඊළඟට හිතනවලු මේ ආරාමයට එන උපාසකයන්ට බණ කියන්න මටම ලැබෙනවා නම්, මේ ආරාමයට එන උපාසිකාවන්ට ධර්ම දේශනා කරන්න මටම ලැබෙනවා නම් හොඳයිනේ. එහෙමත් වෙන්න පුළුවන්. වෙන අය බණ කියන්න බෑ. මමම කියන්න ඕන මේ. එහෙම හිතෙන්න පුළුවන්. කෙලෙස්. එහෙම එකක් නැහැනේ. අපි අපේ හිත ගලව ගන්න ඕන පින්නතුනේ. අපේ හිත ගලව ගන්න ඕන. යමෙකුට යම් ධර්මයකින් සුවයක් සහනයක් සැලසෙනවා නම් ඒ අතොයින් සුවපත් වෙත්වා. එච්චරනේ. තමන්ගෙන්ද දහම් කරුණු විමසුවොත් අනුකම්පාවෙන් මේ දහම් කරුණු ටික අපි තෝරලා දෙනවා. එයි අරයගෙන් මහන්න තිබ්බනේ කියලා කියන්නේ නැහැ. කියලා දෙනවා සමහර විටකදී දහම් කරුණු. හැබැයි ඊට කලින් කියනවා මේ අරයගෙන්ම ඇහුවේ නැද්ද? එහෙම අහනවා. ඒ කෙලෙස් වල හැටි. ඊට පස්සේ ඔන්න ඇති වෙන්න පුළුවන් භික්ෂුවකට ඊළඟ කාරණේම අහෝ වත මමේව බික්ඛු සක්කරෙය්‍යුං ගරිකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං න අඤ්ඤම් බික්ඛුං බික්ඛු සක්කරෙය්‍යුං ගරිකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං ති. වෙනත් භික්ෂූන් මටම සත්කාර කරනවා නම්, ඊළඟට මටම ගරු කරනවා නම්, මටම බුහුමන් කරනවා නම්, මටම පූජා දෙනතරම පූජා මටම පවත්වනවා නම්, වෙන කෙනෙකුට ගරු කරන්නේ නැත්තම්, සමහර විටකදී අපි අපිට ගරු කරන නිසාම සතුටු වෙනවා වගේම අනුන්ට ගෞරව නොකර නිඳා කරලා අපිට ගරු කරනකොට අපි හිත තවත් සතුටු වෙන්න පුළුවන්. මේ කෙලෙස් සහිත භවයේ හැටි එහෙමයි නේද? ඒ මට්ටම් වලදී අපි මේවට මුහුණ දීලා නැද්ද? සමහර විටකදී තමා යම් කිසි කෙනෙක්ගේ අනේ අර උපාසකයා වැඩන්නේ, ඒ උපාසකයා වගේ නෙවෙයි ඔබතුමා නම් හරි හොඳයි කියලා කවුරු හරි ගෞරව කළොත් එහෙම තමන්ට ගෞරව කරපු එකත් අරයා වැරදි කියලා එයාව පිරිහෙලපු එකත් දෙකම නිසා තමයි පින්නතුනේ ඊළඟට ඔන්න එයා තුල වැඩෙන්නේ කෙලෙස් ධර්මයේ. ඒ නිසා කෛරාටික සමහර අය අපේ ಗುಣ කියන්නේ තව කෙනෙක්ගේ අගුණ කියලා. මොකද අපිව වැඩියෙන් ඒ වයින් අල්ලන්න අපිට ඒක වැඩක් නැහැ නේ. සමහර කෛරාටික අය අපිව ඈත්ංගේ පැත්තට නමා ගන්න මොකද කරන්නේ පින්වත්නි? තව ස්වාමින් වහන්සේ නමකගේ වැරදි කියලා කියනවා. ඒකයි අපි ඔබ වහන්සේ ළඟට එන්නේ. හරියට මොන වගේද? බිරිකොක්ක දාලා හොල්ලනවා වගේ මේ අතට. දැංගිලි කියලා. සත්පුරුෂයා දන්නවා මේක පාර නෙමෙයි කියලා. ලාභයට සත්කාරයට අහු වෙන අසත්පුරුෂයා නම් එහෙමද කියලා පිළිගනි. ඒත් මේ බුදුවරු පහළ වෙන්නේ එහෙම ශාසනයක් හදන්න නෙමෙයි. බුදුවරු හදන්නේ කෙලෙස් සහිතව මිසක බුදුවරු තනන්නේ කෙලෙස් සහිතව නෙවෙයි. බුදුවරු තනන්නේ කෙලෙස් රහිත උත්තමයෝ. බුදුවරු තනන්නේ කෙලෙස් රහිත උත්තමයෝ මිසක කෙලෙස් සහිතයෝ නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ඒකයි කියන්නේ මෙතන සමහර වෙලාවකදී අපිට හිතෙන්න පුළුවන් ඉතින් මටම සත්කාර කරනවා නම් හොඳයි, අනික් අයට සත්කාර නොකරනවා නම් හොඳයි. එතකොට අපිට උපදිනවා ලොකු මාන්නයක්, උද්දච්චකමක්. වෙන කාටවත් මෙහෙම සත්කාර නැහැ, මට විතරයි තියෙන්නේ. වෙන කිසි කෙනෙකුට මෙහෙම ලාභ නැහැ. මටමයි මේ ඔක්කොම ලැබීම් තියෙන්නේ. අනික් අයට මොන ලැබීමක්ද තියෙන්නේ? ඒ අයට එදා වේලවත් කණ්ඩ නැහැනේ. මට ඒ වගේද? මේ ගිහි පැවිදි අපි කාටත් හිතෙන්න පුළුවන් කෙලෙස් සහිත සිටිවිලි. වෙන කිසි කෙනෙකුට මේ තරම් සැලකිල්ලක් තිබුණ නැහැ. එතෙන්ද ගියාට පස්සේ ගෙදර ඇවිල්ලා කියන්න පුළුවන් මට පුදුම සැලකිල්ලක් තිබුණේ. හැමෝම ඇවිල්ලා මාව වට කරගත්තා. මගේ දෙපා ඉඹ වැන්දා. හිතෙන්න පුළුවන්. එහෙම හිතාගෙන ඉන්නවනේ දැන් ඔන්න කවුරු හරි භික්ෂුවක් මටම සත්කාර කරනවා නම්, මටම ගරු කරනවා නම්, මටම බුහුමන් කරනවා නම් කොච්චර හොඳද? හැබැයි මොකද වෙන්නේ?
වෙනත් සිල්වත් ගුණවත් උත්තමයන්ට දැන් ඔන්න ගරු සත්කාර කරනවා. එතකොට සතුට වෙනවද? අනේ සාදු සාදු සිල්වත් උත්තමයාටමයි වඳින්නේ කියලා හිතනවද? ඒ වෙලාවට හිතෙන්නේ යාළටමයි වඳින්නේ. අපිට ගරු සත්කාරයක් නෑනේ. ඔන්න කෝපේ උපදිනවා. ඔන්න අසතුට උපදිනවා. පින්වතුනි මේ දෙකම මොනවද? තියුණු කෙලෙස්. මේ දෙකම අංගන. ඊළඟට කියනවා මෙහෙම කැමැත්තක් උපදිනවා භික්ෂුවකට. අහෝ වත මමේව භික්ඛුනියෝ උපාසක උපාසිකායෝ. මේ භික්ෂුණීන් උපාසක උපාසිකාවෝ ඒ කියන්නේ දායක කාරකාදීන් අනික් අයට නැතිව අපිටම සත්කාර කරනවා නම් මටම සත්කාර කරනවා නම් හොඳයි. වෙන කිසි හාමුදුරුව කෙනෙකුට මේ දන් දෙන්නේ නැතුව මටම දන් දෙන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලාට හිතෙන්න පුළුවන්. ඒක එදා වුණා. වෙන කාටවත් දන් දෙන්න බෑ. මටම දන් දෙන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. දන් දෙනවා කියන එක දෙන ඇත්තන්ගේ වැඩක් මිසක ගන්න ඇත්තන්ගේ වැඩක් නෙවෙයි. දෙන්න පුළුවන් ගන්න බෑනේ බලෙන්. දෙන්න නම් දෙන තැනට ශ්‍රද්ධාව හැදෙන්න ඕනේ. යත්ත පසීදති තත්ත දාතබ්බං. තථාගතයන් වහන්සේ වදාළේ යම් තැනකද පැහැදින්නේ එතැනට දිය යුතුයි. නේද? සමහර විටකදී හිත පහදින්නේ යොදුන් 30 40 එහා පැත්තේ ස්වාමීන් වහන්සේ නමක් ගැන නම් සදහැවත්තු දන්පැන් උයාගෙන ඒ යොදුන් ගණන් දුර නොබලා ගිහිල්ලා පූජා කරනවා. ඒක ඒ ඇත්තන්ගේ වැඩක්. ඒක අපිට ඇති කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි නැති කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි නේද? ඔය ඇත්තොත් එහෙමයි. මේ ගිහි පැවිදි සියල්ලන්ටමයි මේ දේශනාව. ඔබටත් හිතෙන්න පුළුවන් මේ අනෙක් සියල්ලෝ මටම සත්කාර කරන්න ඕනේ. මේකේ හැමතැනම මටම ලැබෙන්න ඕන සියලු දේවල්, සියලු සත්කාර මුල් තැන. එහෙම හිතෙන්න පුළුවන්. මේවා කෙලෙස් වල හැටි. ඊළඟට දේශනාවේ කියනවා පින්වත්නි මෙන්න මෙහෙම කැමැත්තක් භික්ෂුවකට ඇති වෙන්න පුළුවන්. අහෝ වත අහමේව ලාභී අස්සං පනීථානං චීවරාණං න අඤ්ඤෝ බික්ඛු ලාභී අස්ස පනීථානං චීවරාණන්ති. ඊටාම හොඳ ප්‍රණීත සිවුරු තියෙනවනේ. ප්‍රණීත කියන්නේ දැන් සිවුරු තියෙනවද ප්‍රණීත ඒවා? ප්‍රණීත සිවුරු තියෙනවද? ප්‍රණීත කියන වචනේ තේරුම අපි දන්නේ නැහැ බොහෝ දෙනෙක්. ප්‍රණීත කියන්නේ උසස් කියන එකයි. නමුත් අපි කෑමට විතරයිනේ ප්‍රණීත කියන එක යොදන්නේ. නේද? ප්‍රණීත කියන එකේ තේරුම තමයි හීන ප්‍රණීත කියලා දේශනාවේ කියන්නේ. හීන කියන්නේ පහත්, ප්‍රණීත කියන්නේ උසස්. එහෙනම් ප්‍රණීත වූ සිවුරු කියලා කියන්නේ මොකනවද? උසස් සිවුරු, හොඳ සලු වලින් හදපු, හොඳ වස්ත්‍ර වලින් හදපු, බොහෝම ගතට පහසුව සලසන, මෘදු බව දැනෙන උසස් සිවුරු තියෙනවා. ඒ සිවුරු මට්ටම ලැබෙනවා නම් මේ වගේ හොඳ සිවුරු වෙන කාටවත් ලැබෙන්නේ නැත්නම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. දැන් මේ සිවුරු පෙරෙව්වේ මොකටද? සංසාරේ භයං ඉක්කතීති බික්කු. සංසාරේ බය දකින හින්දා තමයි භික්ෂුව කිව්වේ. චින්න භින්න පට දරතාතීති බික්කු. සිඳපු බිඳපු සිවුරු දරන නිසා තමයි භික්ෂුව කිව්වේ. ඇයි සිවුරු සිඳින්නේ බිඳින්නේ? එකක් මේක තනි වස්ත්‍රයක් හැටියට තිබුණොත් පින්නතුනේ මේකට වටිනාකම් වැඩි. තනි වස්ත්‍රයක් හැටියට තිබුණොත් මේකේ වටිනාකම් වැඩි. මේවා කෑලි කෑලි වලට කැපුණාට පස්සේ වටිනාකම් අඩුයි. හැබැයි ඉතින් කලියුග කාලෙට මොකද වෙනවා කියන්නේ? ධර්මය අධර්මයේයි සම්මත වෙනවා, අධර්මය ධර්මයේයි සම්මත වෙනවා. දැන් සිවුර උනත් කෑලි වලට කපන්න ගණන් වැඩි. එතකොට දැන් මේ භික්ෂුවට සිවුරු පෙරවලා පැවිදි වුණා. දැන් පැවිදි වුණේ ඇයි? සිවුර පෙරෙව්වේ ඇයි? ගිහියන්ට වඩා කලින් නිවන් දකින්න. දැන් එතන ඉඳලා මොකද හිතෙන්නේ? හොඳ සිවුරු මට ලැබෙනවා නම් හොඳයි කියලා. වෙන කිසි කෙනෙකුට හොඳ සිවුරු ලැබෙන්නේ නැත්නම් හොඳයි කියලා. බලන්නකො පාරවල් වැරදුනාම දැන් ශාසනයට ඇවිල්ලා ආපු කටයුත්ත කරගන්න පුළුවන්ද? කරගන්න බෑනේ. ගිහියැත්තු මේක ඔබ ගලපගන්නේ කොහොමද?
විහාරයට එනවා. විහාරයට ආවට පස්සේ පින්නතුනේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? විහාරයෙන්. සමහර විටකදී පින්නතුනේ වාඩි වෙන්න යම් කිසි පහසුකමක් එහෙම බලාපොරොත්තු ඇති වෙන්න පුළුවන් නේ. සමහර විටකදී ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න Tamanට පැදුරක් නැති වුණොත් අනික ඔක්කොටම තියෙනවා මට නැත්තේ කියලා කිපෙන්න බෑද? කිපෙන්න පුළුවන්. නේද? කිපෙන්න පුළුවන් පින්නතුනේ. එතකොට ඒ තැන් අපි කෙලෙස් අවුස්ස ගන්න කෙලෙස් වඩා ගන්න තැන්. දැන් භික්ෂුවක් පැවිදි වෙලා හිතනවා මේ හොඳ සිවුරු මට ලැබෙනවා නම් හොඳයි. සිවුරු පෙරවන්නේ කෙලෙස් නසන්නයි. නේද? කිපෙන්න පුළුවන් පින්නතුනේ. එතකොට ඒ තැන් අපි කෙලෙස් අවුස්ස ගන්න කෙලෙස් වඩා ගන්න තැන්. දැන් භික්ෂුවක් පැවිදි වෙලා හිතනවා මේ හොඳ සිවුරු මට ලැබෙනවා නම් හොඳයි. සිවුරු පෙරවන්නේ කෙලෙස් නසන්නයි. දැන් ඒ සිවුරු නිසාම තමයි කෙලෙස් ධර්මයේ පද්දව ගන්න පටන් අරන් තියෙන්නේ. ඔය සුදුවත ඔබ පෙරවගත්තේ නිකන් නෙවෙයි. කාම ලෝකේ පුරවන්න නෙවෙයි මතක තියාගන්න. සුදු ඇඳගත්තේ කළු කර්ම කරන්න නෙවෙයි. හැබැයි සුදු ඇඳගන්න එක තමයි ලේසිම වැඩේ කළු කර්ම කරන්න. ඒ නිසා සුදු ඇඳගන්න ඕන ඇතුළ පෙන්වන්න මිසක ඇතුළ වහන්න නෙවෙයි. වැටහෙනවද කිව්වද? අපි සුදු වඳින්න ඕන ඇතුළ පෙන්වන්න මිසක ඇතුළ වහන්න නෙමෙයි. කරු කර්ම කරලා වහන්න නම් සුදුවත මොකටද ඒක? හැබැයි තියෙන සුදු කර්ම ටිකම ප්‍රකට කරන ලක්ෂණයක් නම් සුදුවත කොච්චර ලස්සනද? අපි සුදු වඳින්නේ අනුන්ට පේන්න. එහෙත් සුදු වැඳිය යුත්තේ තමාට තමා පිළිබඳව තීන්දුවක ඉන්න. නේද? තමා සුදු වඳින්න ඕන තමන්ගේ ඇතුළාන්ත ගැන තමන්ට සිහිය උපද්දව ගන්න මිසක තමා සුදු වඳින්න ඕන අනුන්ට පාට පෙන්වන්න නෙවෙයි. සකසා ගන්න සදහැවතුනේ මුල සිට මං කියවනේ වැස්ස වහින්න කලින් වහලේ හදා ගන්න ඕනේ. ඔය සුදු වතේ තිබෙන සුදු බව මට නොව ඔබටම පේනවනම් කොච්චර හොඳද? නේද? විය යුත්තේ ඒක නේද? විය යුත්තේ ඒකනේ. එතකොට භික්ෂුවක් නම් හිතෙන්න පුළුවන් අනේ මේ ප්‍රණීත හොඳ සිවුරු මට ලැබෙනවා නම් හොඳයි. හැබැයි සදහැවත්තු ගෙනල්ලා පූජා කරනවා වෙන කෙනෙකුට. එතකොට මොකද වෙන්නේ? ඔන්න කෝපයක් ඇති වෙනවා. අසතුටක් ඇති වෙනවා. මේ Tamanටම ලැබෙනවා නම් හොඳයි කියලා හිතෙන්නේ නිකන් නෙමෙයි. අනික් අයට එහෙම නොලැබෙනවා නම් හොඳයි කියන සිතවිල්ලත් එක්කමයි. Tamanටත් ලැබිලා ඒ අයටත් ලැබුණු පමණින් මෙයාගේ හිත සතුටු වෙන්නේ නැහැ. එක්කෝ එයාලට වඩා ලැබෙන්න ඕනේ නැත්නම් එයාලට නැතුව Tamanට ලැබෙන්න ඕනේ. බලන්නකො මේ කෙලෙස් වසඟ වුණාම පින්වත්නි කොච්චර ධර්මයෙන් ගුණයෙන් පිරිහිලා යනවද කියලා නේ. තවත් කෙනෙකුට ලැබෙන ලැබීමකින්වත් සතුටු වෙන්න පුළුවන්ද? සතුටු වෙන්න බෑනේ. ඊළඟට දේශනාවේ කියනවා මෙන්න මෙහෙම කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. මොකක්ද ඇති වෙන කැමැත්ත? අහෝ වත අහමේව ලාභී අස්සං පනීතානං පිණ්ඩපාතං ප්‍රනීත දානමාන මටම ලැබෙනවනම් ඕක තව ටිකක් විස්තර කරලා අපි බැලුවොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් සියලු හැම දානයකටම මටම ආරාධනා ලැබෙනවනම් වෙන කෙනෙකුට නැත්තම් එහෙම භික්ෂුවකට නම් හිතෙන්න පුළුවන් ඔබටත් ඒ පරිදිමයි නේද? ඔබටත් ඒ පරිද්දෙන්මයි. දැන් මේ දන් වළඳන්නේ මොන දානේද? අනුන් දෙන දානේ. හැබැයි දැන් අනුන් දෙන දන් වේලක නේද මේ කෙලෙස් ටික බැඳෙන්නේ. බලන්නකො මේ මොන තරම් ගැළවිල්ලක් ගලවන්න තියෙනවද කියලා මේ හිත. ආවේ ගලව ගන්න වුණාට ගලව ගන්න ආපු තැන ඇලවෙන්න පටන් ගන්නවද නැද්ද ඊට පස්සේ? ඊට පස්සේ පටන් ගන්නවා. පුදුම අනතුරක් පින්නත් මේ සංසාරයෙන් ගැලවෙනවා කියන එක නම් මේක ලේසි නෑ පින්නත් නේ. හොඳ සිහිනුවණකින් තමාගෙන විමසීමකින් අරමුණ දැනගෙනම කටයුතු කරන්න ඕනේ. එතකොට හිතෙනවා භික්ෂුවක් නම් මටම මේ ප්‍රණීත පින්ඩපාත ලැබෙනවා නම් හොඳයි වෙන කෙනෙකුට නොලැබී. දැන් වෙන අයට ප්‍රණීත දාන ලැබිලා Tamanට එහෙම එකක් ලැබෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔන්න ක්‍රෝධය ඇති වෙනවා. ඔන්න කෝපය අසතුටු බව ඇති වෙනවා. පින්නතුනේ ඔබේ ආයතනයේ වෙනත් කෙනෙකුට උසස් වීමක් ලැබිලා ඔබට නොලැබුණොත් පැටලෙන්නේ මේවා නෙවෙයිද? පැටලෙන්නේ මේවා. ඕක ලැබෙන්න ඕන හරිනම් මට කියලා හරි කියනවද නැද්ද?
ඕක ලැබෙන්න ඕන හරිනම් මට කිව්ව ගමන් තේරුම් ගන්න ඕන ඔය තියෙන අභිජ්ජාව කියලා. විෂම ලෝභය. අන්සතු දෙයද මගේ වේවා කියන හැඟීම නේද? හරිනම් ඔය පුටුවේ ඉන්න ඕන මං කියනවා. නේ? හරිනම් ඔය පුටුවේ ඉන්න ඕන මං කියනවා. අභිජ්ජාව. අභිජ්ජා කියන්නේ මනෝ අකුසල කර්මයක්. මනෝ අකුසල කර්මයක්. එතන ඉඳලා ඔහුගේ නියෝගයට අපි හිතුවක්කාර වෙනවද නැද්ද? දැන් එතනින් පටන් ගන්න අසත් ධර්ම ටික බලන්නකො. එක තැනයි වර්ධින්න ඕනේ අපි සංවර නොවි. එතනින් පස්සේ සියලු දේවල් වර්ධිනවද නැද්ද? වර්ධිනවා. පින්නතුනි අදට નિયમિત කාලය අවසන් වීම නිසාවෙන් මේ ධම්මානුපස්සනා දේශනාව අවසන් කරනවා. මේ උතුම් දේශනා මාලාව සිද්ධ වන්නේ පින්වත් කමානී මායාදුන්න මෑණියන්ගේ සහ රුක්ලන්ත මායාදුන්න පියතුමන්ගේ පින්වත් දායකත්වයෙන් හේමක මහත්මාණන්ගේ මහත් වූ පරිශ්‍රමයෙන් සංවිධානයෙන් මේ හැම දිනාම ධර්ම දානමේ කුසල් උපදව ගන්න සත්පුරුෂයෝ දේශනාවේ දායකත්වයේ දරන පින්වන්ත හැමටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් උතුම් නිර්වාණ අවබෝධයේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහිම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.